සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ නෛර්යානික වූ ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරලා එයින් ජීවිතයට අවවාද අනුශාසනා ලබාගෙන අකුසලයෙන් වැළකීලා කුසලයෙන් පෝෂණයටපත් වෙලා මෙලව පරලොව සුවපත් කරගන්නත් තවත් බොහෝ දෙනෙකුට ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව හදලා උතුම් වූ ධර්ම දානමය පින්කම සම්පූර්ණ කරගෙන මේ ශාසනය උගන්වා වදාළ මහානීය පින්කමක් ජීවිතේ ਸਰව සම්පූර්ණ කරගන්න. ධර්මය බොහෝ දෙනාට දානය කරවලා ඒසා විශාල කුසල් ලබා ගන්න මේ පින්වත් පිරිස සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන් මහත් වූ බලාපොරොත්තුවක් පෙරදරි කරගත යුතු බව භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව. එහෙමනම් මේ මැදිරිය තුල ධර්ම ශ්‍රවණය කරන ලොකු කුඩා ඔබ සියලු දෙනාමත් මේ දේශනාව බෞද්ධ රූපවාහිනී මාධ්‍යයෙන් ශ්‍රවණය කරන අන් ශ්‍රාවක සියලු දෙනාමත් භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ පරිදි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා, සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම සද්ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව සඳහා මම යොදාගත්තේ ධම්මපද පාළියේ දණ්ඩ කියන වර්ගයේ සඳහන් වන උතුම් ගාථා රත්නයන් දෙකක්. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නයේ දේශනා කොට වදාළේ කුණ්ඩදාන කියන භික්ෂූන් වහන්සේ ආරමුණු කරගෙන. මාවෝච පරුසංකංචි උත්ථාපටි වදෙය්‍යුතං දුක්ඛාහි සාරම්භ කතා පවිදණ්ඩා පුසෙය්‍යුතං සචේ නරේසි අත්තානං කංසෝ උපහතෝ යථා ඒස පත්තෝසි නිබ්බානං සාරම්භෝතේන විජ්ජති කියලා ගාථා රත්නයන් දෙකක් දේශනා කොට වදාලා. භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ හිටපු කාලේ කුණ්ඩදාන කියලා භික්ෂූන් වහන්සේ නමක් හිටියා. ඒ භික්ෂූන් වහන්සේත් එක්ක නිරන්තරයෙන්ම දකින්න ලැබෙනවා තරුණ කාන්තා රූපයක්. ඒ නිසා භික්ෂූන් වහන්සේ බොහෝ දෙනාගේ අප්‍රසාදයට ලක් වුණා. සමහර අය උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩියහම උන්වහන්සේට බත් හැන්දක් බෙදුවා. ස්වාමීනි, මේක ඔබ වහන්සේට. දෙවනි බත් හැන්දක් බෙදුවා. ස්වාමීනි, මේක ඔබ වහන්සේගේ යෙහෙළියට. එහෙම බත් හැන්දක් දානේ හැටියට බෙදාපු අයත් හිටියා. නමුත් දකින බොහෝ දෙනෙක් විශාල කලකිරීමකට පත් වෙලයි හිටියේ. ස්වාමින් වහන්සේ වඩින තැන මේ කාන්තා රූපය දකිනවා. හැබැයි පාරේ යන මිනිස්සු පිටින් ඉඳලා බලන අනික් හැම දෙනාම ඒ කාන්තාරුව දකිනවා. ඒ වුණාට ස්වාමින් වහන්සේ කවදාවත් එය දැකලා නැහැ. මේ කාරණාව බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. බුදුරජාණන් වහන්සේ ගාවට කරුණ යන්න ඉස්සරලා භික්ෂුන් වහන්සේලා ඒ වගේම ගිහි අය අනාථපිණ්ඩික සිටුතුමාට සඳහන් කළා, සිටුතුමනි,
ඔබතුමා හදලා බුදුරජාණන් වහන්සේට පූජා කරපු උතුම් ආරාමය ජේතවනාරාමය කියලා කියහම ආරාම සංකීර්ණයක්. ඒක ආරාමයක් නෙමෙයි. මෙහි වැඩ ඉන්නේ සකල ක්ලේශයන් ප්‍රහීණය කළ ගිනි කඳන් වගේ බැබලෙන මහරහතන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් හදාපු සුගන්ධ කුටි 4ක් ජේතවනාරාමේ තියෙනවා. භාග්‍යතුන් වහන්සේ වැඩි කාලයක් මේ ජේතවනාරාමෙම වැඩ හිටියා. සංසාරයෙන් එතර යන්න, කෙලෙස් දුරු කරගන්න අප්‍රමාණ වීරිය වඩන, නමුත් තාම මගඵල නොලබපු භික්ෂූන් වහන්සේලා ජේතවනාරාමේ බොහෝසේ වැඩ හිටියා. සෝවාන්, සකදාගාමි, අනාගාමි කියන තුන් ඵලේ සාක්ෂාත් කරපු උත්තමයන් වහන්සේලාත් මේ ජේතවනාරාමේ හිග නැහැ. ඒ නිසා සිටුතුමාට සඳහන් කළා අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් ඔබතුමන් හදලා පූජා කරපු මේ උතුම් ආරාමේ නිකලස් උත්තමයන් වහන්සේලා සහ කෙලස් නසන්න වීරිය වඩන්න උන්ගෙන් පිරීලා ගැවසිච්ච තැන. නමුත් සිටුතුමනි, එක දුස්සීල පෞකාර භික්ෂුවකුත් එතන ඉන්නවා. උන්වහන්සේ ඒ විහාරයෙන් වහාම අයින් කරන්න කියලා ඉල්ලීමක් කළා. කොසල් රජුරවන්ටත් ගිහිල්ලා එහෙම කිව්වා. මහරජා, ජේතවනාරාමේ වැඩ ඉන්න මේ දුස්සීල භික්ෂුව ජේතවනාරාමෙන් අයින් කරලා දෙන්න කියලා. තවත් සැලකිය යුතු ප්‍රභූවරුන්ට ඒ ගැන සඳහන් කළා. නමුත් කවුරුවත් ඒ වෙනුවෙන් කටයුතු කළේ නැහැ. එක දවසක් සිටුතුමා සඳහන් කළා, ස්වාමීනි, මේ දවස්වල බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්නවද කියලා. වැඩ ඉන්නවා කිව්වා. එහෙනම් මේ කාරණාව භාග්‍යතුන් වහන්සේ හොඳටම දන්නවා. තුන්කල් දක්නා නුවණක් තියෙන භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව නොදැනගන්න හේතුවක් ඇත්තෙම නැහැ. සුදුසු පිළිවෙත භාග්‍යතුන් වහන්සේම සිදු කරයි. මට ඒකට කතා කරන්න බෑ කියලා කිව්වා. රජුරවන්ටත් කියලා තිබුණා. එක දවසක් රජුරු ආරාමයට යනකොට කුණ්ඩදාන ස්වාමින් වහන්සේ වැඩ හිටියා. අර කාන්තාවත් පිටිපස්සේ ඉන්නවා. රජුරු කල්පනා කළා මේ කියන කතාව ඇත්තමයි. රජුරු උඩුමහලට ගිහිල්ලා බැලුවා. ඇය පේන්නේ නැහැ. රජුරු අර ස්වාමින් වහන්සේට කතා කරලා ඇහුවා, ස්වාමීනි, මම එනකොට කාන්තාවක් හිටියා. ඇය කොහෙන් කොහාට ගියාද කියලා. ආරාමේ තියෙන ඇඳන් පුටු ආදී මේ සැඟවුන තැන් හැම තැනකම ඇය ඉන්නවද කියලා හොයලා බැලුවා. කොහෙවත් සැඟවිලත් නැහැ. නැවත ස්වාමින් වහන්සේ ආසනෙන් නැගිට්ටෙව්වා. උන්වහන්සේ පාල මහලයට බැස්සහම අර කාන්තාව ආයෙත් ඉන්නවා. රජුරෝ උඩුමහලට ගිහිල්ලා බලහම ඇය නැහැ. ළඟට ඇවිල්ලා ඇහුවා, ස්වාමීනි, මොකද්ද මේකේ තේරුම? කවුද ඇය? ඊට පස්සේ ස්වාමීන් වහන්සේ සඳහන් කළා, මහරජා, මගේ ළඟ කාන්තාවක් ගැවසෙනවා කියලා හැමෝම කියනවා. හැබැයි එදා මෙදා තුර ඒ කාන්තාව මං තාම දැකලා නැහැ. මෙහෙම කරුණු කියහම රජුරෝ කල්පනා කළා, මෙතන වෙන මොකක් හරි හේතුවක් තියෙන්න ඕනේ. දැන් උන්වහන්සේට දන් දෙන්න කවුරුවත් කැමතිත් නැහැ. රජුරෝ සඳහන් කළා, ස්වාමීනි, මීට පස්සේ හැමදාම රාජමාලිගාවට පිණ්ඩපාති වඩින්න. අනික් අය ළඟට ගිහිල්ලා දොස්බස් අහන්න යන්න එපා. භික්ෂුන් වහන්සේලා කල්පනා කළා, පෙනේද රජුරුවන්ගේ හැටි. අර දුස්සීලය පන්සලෙන් ඉවත් කරලා දෙන්න කියලායි අපි කීවේ. දැන් රජුරුව ලෑස්ති වෙනවා ඒ දුස්සීලයට සිව්පසයෙන් සලකන්න. මේ කාරණාව පින්නතුනි බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. බුදුරජාණන් වහන්සේ කුණ්ඩදාන හාමුදුරුවන්ට එන්න කියලා පණිවිඩයක් කෙරියා. කුණ්ඩදානයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවා.
බුදුරජාණන් වහන්සේ අහුවා කුණ්ඩදාන මේ කියන කතාවේ ඇත්ත නැත්ත මොකද්ද කියලා. ස්වාමීනි මිනිස්සු එහෙම කියනවා. නමුත් එහෙම කෙනෙක් මම කවදාවත් දකින්නේ නැහැ. උන්වහන්සේ එහෙම සඳහන් කරාම හැබැයි භික්ෂුන් වහන්සේලාට උන්වහන්සේ එක අවස්ථාවක තදින් දෝෂාරෝපණය කළා. භික්ෂුන් වහන්සේලාත් උන්වහන්සේට දවසක් හොඳටම දෝෂාරෝපණය කළා. දුස්සීලය කියලා. උන්වහන්සේත් එදා චෝදනා කළා මම නෙමෙයි ඔබලා දුස්සීලයි. උන්වහන්සේට තලගොයා කියලා කිව්වා. උන්වහන්සේ කිව්වා මම නෙමෙයි ඔබලත් තලගොයි. මේ වගේ උන්වහන්සේට චෝදනා කරන්න උන්වහන්සේත් එකට එකම කිව්වා. ඒ නිසා තමයි කතාව භාග්‍යතුන් වහන්සේ ළඟට ගියේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා මේකට වෙනම හේතුවක් තියෙනවා කියලා. භික්ෂුන් වහන්සේලා අතීත කතාව අහන්න බොහෝම කැමති වුණා. නමුත් මෙදා චෝදනා කරපු නිසා දෙගොල්ලටම භාග්‍යතුන් වහන්සේ කරුණු පැහැදිලි කළා. එහෙම කතා කරන්න එපා කාටවත් කියලා. භික්ෂුන් වහන්සේලා අතීත කතාව අහපුවාම භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා මහණෙනි මම ලෝකෙ පහළ වෙන්න ඉස්සරලා ලෝකයේ හිටපු භාග්‍යතුන් වහන්සේ කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ. ඒ මේ අන්තර්කල්පෙ නෙමේ පහුගිය අන්තර්කල්පේ. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කාලේ භික්ෂුන් වහන්සේලා දෙනමක් හිටියා. ඒ දෙන බොහෝම සමගි සම්පන්නයි. හරීම සිල්වත්, ඊ타ත්ම සමගි. උන්වහන්සේලා දෙන්න දවසක් ගමනක් වඩිනවා. එක ස්වාමින් වහන්සේ නමකට අතරමඟදී ශරීර කෘත්‍ය කිරීමේ අවශ්‍යතාවයක් ඇති වුණා. අනිත් ස්වාමින් වහන්සේට ඒ ගැන කියලා මේ ස්වාමින් වහන්සේ ටිකක් පාරෙන් එහාට බැහැලා ගස් අතරින් කැලෑව ඇතුළට ගියා. උන්වහන්සේලා දෙන්නගේ සමගිය දිහා බලාගෙන හිටපු තව්තිසාවැසි දෙවියෙක් හිටියා. ඒ දෙවියට ලොකු උවමනාවක් තිබුණා මේ ස්වාමින් වහන්සේලාගේ සමගිය බිඳලා දාන්න. දෙවියෙක් වෙලත් පව් කරන හැටි. මේක තමයි ඒකට හොඳම අවස්ථාව. ඒ දෙවියා කාන්තාවෙසක් මවාගෙන අර කැලේට ආවා. ස්වාමීන් වහන්සේ ශරීර කෘත්‍ය කරලා ආපහු වඩිනවා. මේ කාන්තාව එක අතකින් රෙදි පොට හද අනික් පුතින් අවුල් වෙච්ච කෙස් කලාපේ හද ඇඟේ දූවිලි ගෑවුණා වගේ අතින් දූවිලි පිහ ස්වාමීන් වහන්සේ පිටිපස්සෙන් එනවා. උන්වහන්සේ එනකන් මග නතර වෙලා ඉන්න ස්වාමීන් වහන්සේ ඒක දැක්කා. දැකලා ළඟට ආවට පස්සේ කිව්වා දුස්සීලය. ඔබ කවුද කියලා මම අද හොඳටම දැනගත්තා. ඒ හින්දා ආයෙ මගෙත් එක්ක එන්න එපා. උන්වහන්සේ දන්න තරම් කරුණු කීවා. මගේ සීලයට අබමල් රේණුවකවත් ස්වාමීනි හානියක් වෙලා නැහැ. මං එහෙම වරදක් කරගෙන නැහැ. කොච්චර කරුණු කීවත් උන්වහන්සේ කියනවා මේ අරයා මෙයා කියාපු එකක් නෙමෙයි මගේ ඇස් දෙකෙන්මයි මම දැක්කේ. එහෙම කියලා ඒ සමගිදම එතනින්ම ඉවර වුණා. පෝය කරන්න ගියහම මේ වික්ෂූන් වහන්සේලා පෝය ගෙට එන්නේ නැහැ. එයි මේ දුස්සීලයක එක පෝය කරන්න බෑ කියලා. අර දෙවියට ලොකු කලකිරීමක් ඇති වුණා. තමන් කරපු වැරද්ද දැන් තමයි තේරෙන්න පටන් ගත්තේ. ඊට පස්සේ අහසෙන්ම පෙනී ඉඳලා කිව්වා ඒ ස්වාමීන් වහන්සේට චෝදනා කරන්න එපා. උන්වහන්සේගේ සීලයේ අල්ප මාත්‍රයක paluddක් නැහැ. උන්වහන්සේ හරිම සිල්වත්. උන්වහන්සේ පොයගෙට එන්න සුදුසු නැති බවක් කොහොමත්ම නැහැ. උන්වහන්සේ පොයගෙට වඩින්න හරි සුදුසුයි. ඔය වැඩේ කළේ මමයි කියලා. ආන් ඊට පස්සේ භික්ෂූන් වහන්සේලා පොයගෙට උන්වහන්සේ අරගෙන පොය කළා. වෙනද තිබිච්ච ඇයි හොඳයි නැහැ. ඉතින් මෙන්න මෙහෙම කරපු සංසාර පාප කර්මය මේ භික්ෂුන් වහන්සේ අද එදා අර දෙවියා අන්න ඒ කරපු අපරාධ ප්‍රතිඵලයක් හැටියට තමයි
තමන්ටත් ඒ වාගේ සමාජයෙන් නොයෙක් අවමාන ලැබ කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. එදා ඒ දිව්‍ය පුත්‍රයා මෙදා කුණ්ඩදානයන් වහන්සේ. මේ කාරණාව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. පැහැදිලි කරලා තමයි මේ ගාථා රත්නයන් දෙක බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කොට වදාළේ. අපේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා කිසිවෙකුට රළු බස් නොකියව්. පළවෙනි ගාථාවෙන් සඳහන් කළා. තමන් ජීවත් වෙන කාලේ කවදාවත් කාටවත් රළු බසක් නම් කියන්න එපා. සඳහන් කළා තමන් යම් කෙනෙකුට රළු බස් කියලා බයින්න පටන් ගත්තොත් අනිවාර්යයෙන්ම අනිකාගෙනුත් ඒ වාගේ රළු බස්ම කියවෙනවා. මම යම්සේ සැරයිද මගේ කතාව අහගෙන හිටපු ඔහු ඊට වඩා සැරයි. මං කියපු වචන යම්සේ රළුද මං කියපු වචන යම්සේ පරුෂද අනිකාගේ මුවින් පිට වෙන වචන ඊට වඩා රළුයි ඊට වඩා පරුෂයි. ඒ හින්දා කවදාවත් රළු බස් කියන්න යන්න එපා. එකට එක කියන්න යන්න එපා. එකට එක කරන්න යන්න එපා. මේ හැම දෙයක්ම සංසාරේ වෙන වෙනම විපාක දෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. රළු පරළු වචනවලට මේ ලෝකේ කවුරුවත් කැමති නැහැ. මිනිස්සු විතරක් නෙමෙයි තිරිසන් සත්තුවත් එහෙම වචනවලට කැමති නැති බව අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළා. නන්දි විශාල ආදී ජාතක කතාවලින් අපි ඒ බව හොඳටම දන්නවා. තිරිසන් සතෙක්වත් රළු වචනයට කැමති නැහැ කියලා. එක පුද්ගලයෙක් තමන්ගේ වෘෂභයා හරිම ශක්තිමත්. මේ සතා ස්වාමියාට හරිම ආදරෙයි. පින්නතර මෙතන වෘෂභ කියලා කියහම වසභ, නිසභ, වෘෂභ කියලා තුන් දෙනෙක් ගැන කතා කරනවා. අතීතයේ හිටියේ 1000, 2000, 3000 වගේ ඉන්න ගවපට්ටි. ඒ වගේ ගවපට්ටි වල ඉන්න ගව නායකයෝ මේ වසභ, නිසභ, වෘෂභ කියලා කියනවා. ගවයෝ 100ක නායකයා, ගවයෝ 1000ක නායකයා, සියලුම ගව ගණයාගේ නායකයා. ඒගොල්ලෝ හරියම නිර්භීතයි. සඳහන් කරනවා සමහර අය පාරේ ඇවිල්ලා හිටගත්තාම වෙන කාටවත් පාරෙන් අයින් කරන්න බෑ. Tamanටම හිතලා යන්න ඕනේ. සමහර අය මොනතරම් නිර්භීතද කියලා සඳහන් කරනවා Tamanගේ පාදයේ ළඟ පිටිපස්සේ අකුණක් පිපුරුවොත් ඒ සද්දේ මොකද්ද කියලා හැරිලවත් බලන්නේ නැහැ කියලා. ඒ තරම්ම නිර්භය බවක් තියෙනවා. ඉතින් මේ පුද්ගලයා ළඟත් තාම කීකරු මේ ගවයෙක් ඉන්නවා. එක දවසක් තමන්ගේ ස්වාමියාට කිව්වා හැමදාම මට කන්න දෙනවා, බොන්න දෙනවා, මාව පෝෂණය කරනවා, මාව සුවපත් කරනවා, දරුවෙක් වාගේ බලා ගන්නවා. ඒ වුණාට මගෙන් කෙරෙන කිසි දෙයක් නැහෙනේ. ඒක නිසා ගිහිල්ලා නගරේ ඔට්ටුවක් අල්ලන්න කියලා. මට පුළුවන් බඩු පුරවපු කරත්ත 1000ක් එකපාර අදින්න. ඒ තරම්ම ශක්තිමත්. දැන් අනික් අයත් ඔට්ටුවට ඉදිරිපත් වුණා. තම තමන්ගෙත් ඒ වගේ ගවයෝ ඉන්නවා. සියලු දෙනාම ලෑස්ති. මෙයත් ලෑස්ති. අනික් අය හැමෝම තමන්ගේ ගවයට වෙනද වගේ හා පුතා ඇදපන් වගේ කියලා බොහොම ආදරෙන් කතා කළා. නමුත් මෙයා බොහොම රළු බස් ටිකක් කියලා තමන්ගේ කෙනාට කතා කළා. ලොකු කලකිරීමක් ඇති වුණා. මමමයි යෝජනාව ගෙනාවේ මගේ ස්වාමියා වෙනුවෙන්. නමුත් මගේ සහෝදර පිරිස ඉස්සරහ පිට මගේ ස්වාමියා මට කතා කරපු හැටි. ගැල් 1000ක් බැඳලා. ආන් ඒ නිසා කකුල් දෙක තව ටිකක් පළල් කරලා හිටගෙන මල මූත්‍ර විසිරුවල හිම්මම හිටියා. ඒ කියන්නේ මේක අදින්න බෑ මල පහ වෙනවා. මෙයාට එහෙම බැරි කමක් නැහැ. ඉතින් මෙයා පරාදයි. ඊට පස්සේ ආයේ මෙයා අරගෙන ගෙදර ගියා. බොහෝම කනස්සල්ලින් කල්පනා කරනවා. ඊට පස්සේ ඇවිල්ලා ඇහුවා ඇයි කනගාටුවෙන් කියලා. නෑ ඉතින් ඔබ මට කීවනේ
මං ඔබ පෝෂණය කරන නිසා මට හම්බ කරලා දෙන්න වෙන ක්‍රමයක් නැහැ. මෙන්න මෙහෙම වැඩක් කරන්න ලොකු ධනයක් හම්බ කරලා දෙන්නම් කියලා. ඉතින් ඔබ කලේ මං ගාව තිබ්බ ටිකක් නැති කරපු එක. ආන් ඒ වෙලාව වෘෂභයා කියනවා එහෙම කියන්න එපා ස්වාමීනි. මම එහෙම කිව්ව බව ඇත්ත. නමුත් මම ඇති දෙඩි කරන දවසේ ඉඳලා මට බොහෝම ආදරෙන් තමයි කතා කළේ. ලෙන්ගතු සෙනෙහසක් තමයි තිබුණේ. නමුත් මගේ සහෝදර පිරිස ඉස්සරහ පිට මට කුලවාදයෙන් ආමන්ත්‍රණය කරාම මට හුඟක් දුක හිතුණා කියලා. කලින් ගැල් ගානට වඩා තවත් ප්‍රමාණයක් ඔට්ටු අල්ලන්න මට ඒක බාධාවක් නෑ කිව්වා. හැබැයි එදත් ඔට්ටු ඇල්ලුවා. ඇඟ අත ගාලා හොඳයි පුතා යන් කියලා කියනකොට අනික් සියලු දෙනා හැරෙනකොට මෙයා යන්නත් ගිහිල්ලා. මේ කතාවෙන් පැහැදිලි කළා මේ තිරිසන් සතෙක් නමුත් මේ මෘදු සෘමුදු බස් වලට හරි කැමතියි කියලා. ආදරයේ සෙනෙහස කැටි වුණ වචන වලට හරි කැමතියි කියලා. මේ කරුණුත් මේ කාරණාව පැහැදිලි කරනකොට බණ පොතේ අතිරේකව සඳහන් කරලා තියෙනවා. කවදාවත් කාටවත් රළු පරළු වැඩ කරන්න එපා. කවදාවත් කාටවත් එකට එක කියන්න එපා. අනුන් එකක් කරාම Taman දෙකක් කරන්න යන්න එපා. මෙව ඔක්කොම සංසාරේ වෙන වෙනම Tamanගේ සිතේ ස්වභාවයට අනුව විපාක දෙනවා කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. දෙවෙනි ගාථාවෙන් සඳහන් කළා යම්සේ ලෝහ භාජනයක් සම්පූර්ණයෙන්ම කට කපලා අයින් කරලා තියෙනකොට හඬ නොනගන්නේද? යම් කෙනෙක් කවුරු මොනවා කීවත් Tamanට පුළුවන් නම් ඉවසන්න. Tamanට පුළුවන් නම් Tamanට කියන බහට විරුද්ධව තවත් බහක් නොකිය ඉන්න. ඒ අය ලෝකෙ හැමදාම දිනනවා කියලා. මෙලවත් දිනනවා, පරලොවත් දිනනවා. ආන් එහෙම භාග්‍යතුන් වහන්සේ කරුණු පැහැදිලි කරලා අවවාද කළා. එහෙම කරන්න යන්න එපා කියලා. ඒ කුණ්ඩ දානයන් වහන්සේ අර භික්ෂුන් වහන්සේලාට චෝදනා කරලා බැනපු නිසා. ඒ භික්ෂුන් වහන්සේලාට අවවාද කළා කාගවත් වැරදි වලට තව කවුරුවත් කෑකෝ ගහන්න යන්න එපා. යම් වරදක් Taman ළඟ තියෙනවා නම් ඒකේ විපාක Tamanම විඳිනවා. නමුත් අහවලා වැරදි ඒ වැරද්දට මම බනින්න ගියහම මම අලුත් අකුසල් තොගයක් ජීවිතයට එකතු කරනවා. අපේ බුද්ධ දේශනාව Taman ළඟ යම් අකුසල් ප්‍රමාණයක් තියෙනවනම් ඒව යටපත් කරන්න උත්සාහ කරන්න. මෙතෙක් රැස් නොකළ අකුසලයක් තියෙනවනම් ඒව රැස් කරන්න එපා. තියෙන අකුසල් යටපත් කරන්න අලුත් අකුසල් උපදවන්න එපා. නමුත් කෙනෙක් දිහා බලලා එයාගේ වැරද්ද දැකලා මම කේන්ති අරගෙන කෑකෝ ගහන්න ගියහම මෙතෙක් ඉපදිලා නැති අකුසලයක් ආපහු ඉපදෙන්න පටන් ගන්නවා. මගේ සංසාරේ දික් වෙන්න පටන් ගන්නවා. එක වචනයක් දෙකක් නිසා දික් වෙන ප්‍රමාණය කල්ප ගාණක් වෙන්න පුළුවන්. නිරාදුක කී කාලයක් කුරුම වෙයිද? තිරිසන් ලෝකේ කී කාලයක් දුක් විඳින්න වෙයිද? പ്രേත ලෝකේ මොන තරම් කාලයක් දුක් විඳින්න වෙයිද? එක වචනයක දෙකක ප්‍රතිඵලය නිසා. ආන් ඒ නිසා රළු පරළු බස් වලට යන්න එපා කියලා භාග්‍යතුන් වහන්සේ මනාව ආවාද කළා. පින්නතනේ මේ කාරණා අපේ ජීවිතයට එකතු කරගත්තාම අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්ක තවම කොයිතරම් ලදරුද කියලා හිතෙනවා. මේ කියන කාරණාවම තමයි අපි ළඟත් තියෙන්නේ. කෙනෙක් බැන්නහම බැන්නේ නැත්තම්, කෙනෙක් ගැහුවහම ගැහුවේ නැත්තම්, කෙනෙක් එකට එක කරාම ඒකට යමක් කළේ නැත්තම් සමාජයයි හිතන්නේ නිවටකම කියලා. ඒක නිවටකම නෙමෙයි. ඒක තමයි ඥානවන්තකම. ඒ තමයි තමන්ට ආදරය කරන බව. හැබැයි මේ ලෝකේ ජීවත් වෙන කිසි කෙනෙකුට තමන්ට ආදරය කරන්න බෑ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ දන්නේ නැත්තම්. හොඳට බණ අහන කෙනා, හොඳට ධර්මයේ හික්මිච්ච කෙනා
මනාව Tamanට ආදරය කරන්න දන්න කෙනෙක්. මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙක්ම Tamanට වැඩියෙන්ම ආදරය කරන අය. හැබැයි අද අපි ගාව තියෙන අපිට තියෙන ආදරය නෙමෙයි මෙතන ආදරය කියන්නේ. අද අපි අපිට ආදරය කියලා කියන්නේ අනුන්ගේ තියෙන කෑම ටික හරි හොරකම් කරගෙන ගිහිල්ලා මට තියා ගන්න ඕන. අනුන්ගේ තියෙන ලාභ ටික හොරකම් කරගෙන ගිහිල්ලා මට තියා ගන්න ඕන. අනුන්ට ලැබෙන ධන සම්පත් ටික විනාශ කරලා දාලා මගේ ධනෙ විතරක් ඉතුරු කරගෙන මං විතරක් පෝසත් වෙන්න හදනවනම් ඒක Tamanට කරන යහපත් දෙයක් හැටියට භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ. අපි පින්නතුනේ මේ බුද්ධ ආගමෙන් හරි ඈතයි. සමහර වෙලාවට බෞද්ධ කියලා ඉපදිලා මැරිලා යනවා බුදුදහමේ සුලගවත් වෙදිලා නැහැ. රැවටීමක ඉඳලා තියෙන්නේ. මේ කාලෙත් ඒක හොඳටම පේනවා. අපිට මොන තරම් බණ අහන්න ලැබෙනවද? මේ රටේ කොයි තරම් බණ කියනවද? දැන් මේ දවසක් දෙකක් අපේ රට පිළිබඳව කල්පනා කරලා බලනකොට රටම බයේ ජීවත් වෙනවා වෛරසයක් හින්දා. මාස ගානකට එහාට ගියහම මුළු ලෝකෙම බය වෙලා ජීවත් වෙනවා. මේ සියලු දෙනාගේම තියෙන එකම බය මැරෙයි කියලා. ඒ වුණාට වටා පිටාව ටිකක් බලහම සමහර අය මැරෙන්න බය දඟලනවා. සමහර අය මැරෙන්නේ නැහැ වගේ ජීවත් වෙනවා. බඩුවක් මුට්ටුවක් ගන්න ගියාම බෙහෙතක් අරගන්න ගියාම ඒක හොඳට පේනවා. රුපියල් 10ට 15ට 20ට වගේ විකුණපු සමහරලාට බෙහෙත් ද්‍රව්‍ය අද හදිසියේ රුපියල් 150ට 200ට විතර ගිහිල්ලා. මේ ජීවිතේ නැති වෙයි කියන බයට තමයි ඒක හොයාගෙන එන්නේ. ඒ මිනිහටත් ඒ බය එහෙම්මම තියෙනවා. අර වෙලෙන්දටත් ඒ බය අඩුවක් නැහැ. නමුත් මේ මිනිසුන්ගේ මරණ බය ඇස්සේ මෙයා උත්සාහ කරන එකකින් ප්‍රයෝජනයක් අරගෙන තමන් තර වෙන්න. ධර්මයේ අහලා නැති බවම හොඳට පේනවා. මේ වෙලාවේ ඒ තරම් ධර්මයේ දැකලා තිබුණා නම් හැමෝටම නිරෝගී බව දානය කරන්න තියෙන හොඳ අවස්ථාවක්. නමුත් අපි අනුන්ව කොල්ල කන්න තමයි ඒ වෙලාවේ දඟලන්නේ. ඉතින් එහෙම වෙන අපිට සංසාරේ ඔయిత වඩා දරුණු තැන් වලට මූණ පාන්න වුණාම අපිට සලකන්න කවුරුවත් නැහැ කියන කාරණාව මතක නැහැ. ඇයි ඒව මතක් වෙන්න දැනගන්න දැනෙන්න බණ අහලා නැහැ. ධර්මයේ දන්නේ. ඉපදිච්ච නිසා ඔහි ජීවත් වෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ පුළුවන් තරම් ආත්මාර්ථකාමී වෙන්න කියලා. හැබැයි ඒ වචනේ එහෙම කියහම හිතෙනවා අරගොල්ලෝ ඒක තමයි කරගෙන යන්නේ කියලා. නෑ ඒගොල්ලෝ ආත්මාර්ථකාමීකම නෙමෙයි තියෙන්නේ. මෙතන ආත්මාර්ථකාමියා කියලා කියන්නේ පුළුවන් තරම් Tamanට යහපතක් කරගන්න කියන එකයි. යම් පුද්ගලයෙක් Tamanට යහපතක් කරගත්තොත් අන් අයට නිකම්ම යහපතක් වෙනවා. ඒ අයට යහපතක් කරන්න අපි යන්න ඕනේ නෑ. අපි හිතන්නකො පින්නතුනේ අපි එක විදුලි පහනක් දැල්වහම මම ඒක දැල්වන්නේ මගේ වැඩේ කරගන්න. ඒ වුණාට වටේට කී දෙනෙකුට ඉඳගෙන ඒගොල්ලන්ගේ වැඩ කරගන්න බැරිද? එක්කෙනෙක් පොතක් කියවන්න විදුලි පහනක් දැල්ව ගත්තාම තව 100කට විතර ඇවිල්ලා මේ පහන ළඟ කියවන්න පුළුවන්. ඊටත් වඩා වැඩි පිරිසකට එතෙන්ට ඇවිල්ලා ප්‍රයෝජන ගන්න පුළුවන්. අන්න ඒකටයි මෙතන ආත්මාර්ථකාමී වෙන්න කියලා කිව්වේ. තමන්ගේ ආත්මයට මන අර්ථයක් කරන්න. ඒ කියන්නේ තමා සිල්වත් වෙන්න. තමන් ගුණවත් වෙන්න කියන එක. අපේ බුදුරජාණන් වහන්සේ දක්වන විභංග සූත්‍රයේ කරුණු දක්වනකොට පැහැදිලි කළා මේ දාණය කොහොමද ආනිසංස වලින් වැඩි වෙන්නේ, දාණය කොහොමද තමන්ට වැඩි ප්‍රයෝජනයක් ගෙනලා දෙන්නේ කියලා. මේ අය නිතර බණ වලට මේ කරුණු අහලා තිනවා. තිරිසන් සතෙකුට කෑම වේලක් දුන්නොත් කෑම දුන්න පුද්ගලයාට අනාගත ජීවිත 100ක විපාක දෙනවා. එහෙම ඇවිල්ලා තිසරණ සහිත පන්සිල් තියෙන කෙනෙකුට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත අසංකේයක විපාක දෙනවා. තිසරණයි පන්සිලුයි තමයි තියෙන්න ඕනේ. එතකොට එක්කෙනෙක් තිසරණ සහිත පන්සිල් මත ජීවත් වෙනකොට එයාට කෑම වේලක් දුන්න කෙනාට
සංසාරේ නිවන් දකින්නතුරු කොච්චර කාලයක් අපි උපදීද? ඒ කාලය ආත්ම අසංකේයයකටත් එහා යනවනම් තිසරණ සහිත පන්සිල් ඇති කෙනාට දුන්න කෑම වේල නිසා අනාගත ජීවිත අසංකේයයක් මට බඩගින්නේ ඉන්න වෙන්නේ නැහැ. හම්බ කරන්න පුළුවන්කම තිබ්බ තරම්. අනාගත ජීවිත අසංකේයයකට කෑම හම්බ කරලා. එතකොට කෑම දුන්න කෙනා සිල්වත්ද? කෑම දුන්න කෙනා සිල්වත් නැහැ. සිල්වත් කෙනෙක් නිසා ඔහුට ලැබුණ ලැහපත. එතනින් එහාට සෝවාන් ආදී මාර්ගඵල තියෙන උතුමන්ට දන් දුන්නොත් සීමාවක් නැහැ. එතකොට අපි මේ කතා කළේ ආහාර ගැනනේ. එතකොට වස්ත්‍රයක් දුන්නොත්, ඖෂධ ටිකක් දුන්නොත්, තවත් වෙනත් දේවල් දුන්නොත් මේක නිසානේ බුදුරජාණන් වහන්සේ දසදාන වස්තුවක් දේශනා කළේ. යම් කෙනෙකුට පුළුවන් නම් මේ දාන වස්තු 10 ජීවිතේ සම්පූර්ණ කරන්න. අනාගතයේ උපදින තරම් ආත්මවල තමන්ගේ ජීවිතයට මොනතරම් අර්ථයක් වුණාද කියන එක තේරෙන්නේවත් නැහැ. උතුම් මනුස්ස ජීවිතයක තියෙන ශ්‍රේෂ්ඨතම වටිනාකමක් ඕක. අපි කවුරුවත් මේ ජීවිතෙන් නිවන් දකී කියලා විශ්වාසයක් නැහැ. වීරිය වැඩුවොත් බැරි අයත් නැහැ. හැබැයි අපි දන්නේ නැහැ මෙතන ත්‍රි හේතුක අය කොච්චර ඉන්නවද කියලා. ත්‍රි හේතුක උප්පත්තියක් ලැබිලා නම් විතරයි මේ ජීවිතෙන් මාර්ගඵලයකට යන්න පුළුවන්. අපි ද්වි හේතුක නම් මේ ජීවිතෙන් මගඵලයකට යන්න පුළුවන් කමක් නැහැ. අ හේතුක නම් කොහොමත් බෑ. කවුද අ හේතුක අය කියලා කියන්නේ? ඔය මන්ද බුද්ධික. එතකොට අංග විකල ඒ උපත් අයිති වෙන්නේ අ හේතුක ගණයට. හැබැයි ද්වි හේතුක කෙනා සාමාන්‍යයෙන් අපිට තෝරන්න බෑ. ත්‍රි හේතුක කෙනා අපිට හඳුනගන්නත් අමාරුයි. නමුත් ත්‍රි හේතුක නම් මේ ජීවිතෙන් මාර්ගයක් ඵලයක් ලබන්න පුළුවන්. අවශ්‍ය නම් නොලබින්නත් පුළුවන්. ත්‍රි හේතුක වුණ ඵලියට හැමෝම මගඵල ලබනවා කියලා කාරණාවක් නැහැ. මොකද තවත් වෙනත් පාරමිතාවක් ඔස්සේ ඉදිරියට යන අය ඉන්නවා. ත්‍රි හේතුකයි. නමුත් පාරමිතාවේ ප්‍රතිඵලයේ තියෙන තව හුඟක් ඈත. ඒ හින්දා එතෙන්ටම යනවා. ද්වි හේතුක ජීවිතයක් තිබුණත් මේ ජීවිතෙන් පස්සේ මගඵල ලබන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. හැබැයි ඒ මගඵල ලබන්න මෙහිදී අවශ්‍ය කරුණු ටික සම්පූර්ණ කරන්න ඕනේ. මොකක්ද ඒ කරුණු ටික? සෝතානුදත සූත්‍රයේ තමයි දේශනා කළේ. හොඳට බණ අහන්න කියලා. සුතා, දතා, වචසා පරිචිතා, මනසානුපෙක්කිතා, දිට්ඨියා සුප්පටිවිද්දා. මෙන්න මේ ආකාර පහ යටතේ බණ අහන්න කියලා දේශනා කළා. මේ ජීවිතයේ කෙරවල දෙව්ලොව ගිහිල්ලා දෙව්ලොවින් මගඵල ලබන ක්‍රමයක්. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මනාව ලබාගත් මනුස්ස ජීවිතයක් නිවන් දකින්නතුරු පින්නතුනි සැලසුම් කරන්න ඕනේ. අපිට මේ ජීවිතේ හුඟ දේවල් සැලසුම් කරන්න පුළුවන්. ගෙයක් හදන්න ගියාම අපි ගෙදර සැලසුම් කරනවා. හැබැයි ඉතින් හොඳට හිතන්නකෝ සැලස්මක් ඇඳලා මනාව ඒ ගේ නිර්මාණය කරාම කොච්චර පිළිවෙලද කියලා. එහෙම නැති වෙච්චාම අපිට ආහාරයෙන් කඩලා ආයෙ කෑල්ලක් හදන්න වෙනවා. මේ පැත්තෙන් තව කෑල්ලක් හදන්න වෙනවා. ගේ වැඩ ඉවර කරලා ගේ වැටේටම කෑලි එකතු කරලා අන්තිමට බලහම කිසිම හැඩයක් ලස්සනක් මොකවත් නැතුව ගිහිල්ලා. නමුත් මුලින් මනාව සැලසුම් කරලා කරාම ඒක කොයිතරම් පිළිවෙලයිද? එතකොට අපි ගෙදර වත්ත උද්‍යාන අලංකාර ශිල්පීන් වාගේ අයට බාර දීලා ඒකත් හරි ලස්සනට කරනවා. වැටත් හරි ලස්සනට හදනවා. දැන් මේ සේරම පිළිවෙලයි. ඒ වුණාට ඒ ගෙදර ඇතුලේ ජීවත් වෙන මිනිස්සුන්ගේ ජීවිත පිළිවෙල නැහැ. දැන් මැරුණොත් කොහෙද යන්නේ කියන කාරණාව කවුරුවත් දන්නේ නැහැ. නෑ මේ පිළිවෙලට හදාපු ගේ ඇතුලේ අපිත් පිළිවෙලට ජීවත් වුණොත් කොච්චර ලස්සනද? එතකොට සියල්ලම සම්පූර්ණයි. අන්න ඒක වෙන්න තමයි
බුදුරජාණන් වහන්සේ දසදාන වස්තුවක් දේශනා කළේ. අද මෙතන ඉඳලා නිවන් දක්නා ಜಾති දක්වා මුළු සංසාරෙම සැලසුම් කරන්න පුළුවන් තැන. දැන් පාරට බහැලා යනකොට යාචකයෝ කී දෙනෙක් පාරේ දකින්නවද? බස් එකට ගොඩ වුණාම කී දෙනෙක් ඉල්ල ගන්න එනවද? ඒ ජීවිත ගැන කල්පනා කරනකොට කී දෙනෙක් ලෙඩ දුක් වලට බෙහෙත් ගන්න සැත්කම් කරන්න මෙච්චරක් වියදම් වෙනවා කියලා පත්‍රිකා අරගෙන එනවද? නමුත් මේ භයානක සංසාරේ අද නැති වුණාට හෙට එහෙම නැත්නම් ඊළඟ ආත්මේ ওই තැනට අපිට වැටෙන්න බැරිද? එහෙනම් අපි කැමතිද එහෙම වෙන්න? ආන් එහෙම වෙන්න අකමැති නම් ඒකට අවශ්‍ය ප්‍රතිකර්මයේ මේ ජීවිතය යොදන්න ඕනේ. ඔකට භාග්‍යතුන් වහන්සේගේ දේශනාව හැටියට ප්‍රතිකර්මමයි. ලෙඩෙකුට බෙහෙත් දෙන්න ඕනේ ලෙඩේ සනීප වෙන්න මිසක් ලෙඩේ වැඩි වෙන්න නෙමෙයි. මේ සංසාරේ අපි ඔක්කොම ලෙඩු. ආන් ඒ නිසා මේ සංසාර රෝගෙට අපි මනාව බෙහෙත් කරන්න ඕනේ. ආන් එතකොට පුළුවන් යාචකෙක් වෙන්නේ නැතුව ඉස්සරහට යන්න. අතපාන්නේ නැතුව ඉස්සරහට යන්න. තිරිසනෙක් වෙන්නේ නැතුව ඉස්සරහට යන්න. නිරයගාමී වෙන්නේ නැතුව ඉස්සරහට යන්න. නෑ බෑ කියන වචනයක් අහන්න නැතුව ඉස්සරහට යන්න. දන් දෙන්න හිතුනහම 1000ක් දාවි, ලක්ෂයක් දාවි, කෝටියක් දාවි මට නම් බෑ කියන්න වෙන්නේ නැහැ. දෙන්න දේවලුත් තියෙනවා, උයලා දෙන්න අයත් ඉන්නවා. ඒකනේ බා කොයි තරම් ලස්සනට භාග්‍යතුන් වහන්සේ මේ කරුණු ගැලපලා තියෙනවද? පින්කමක් කරනකොට තමනුත් වියදම් කරලා පිරිසත් එකතු කරගන්න කිව්වා. එතකොට අපිට භවභෝග සම්පත්ද ලැබෙනවා, පරිවාර සම්පතුත් ලැබෙනවා. සමහර අයට ධනය ඕන තරම් තියෙනවා. ඒ වුණාට පරිහරණය කරන්න අය නැහැ. එහෙනම් භවභෝග සම්පත් වගේම පරිවාර සම්පත්තියත් ඕනේ. ඒ නිසා අපි පින්කම් කරන්න ඕනේ. තමනුත් වැය වියදම් කරන්න ඕනේ, අනුත් සම්මාදම් කරගන්න ඕනේ. දස දාන වස්තුවේ කරුණු ටික භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරාම අහවල් දී සංසාරේ මට නෑ කියන තැනක් නෑ. ඒ ටික සම්පූර්ණ කරන්න කිව්වා. හැබැයි දාන වස්තු ටික විතරක් සම්පූර්ණ කරලා නිහඬ වෙන්න භාග්‍යතුන් වහන්සේගෙන් අවසර නෑ. අපි සීලයත් සම්පූර්ණ කරන්න ඕනේ. මේ ජීවිතෙන් දස දාන වස්තුව සම්පූර්ණ කරගෙන හොඳට දන් දීලා තිරිසන් වෙලා ඉපදුනා කියන එකේ තේරුමක් නැහැනේ. ඒ වුණාට දුන්නේවා ලැබෙන්නේ නැද්ද? තිරිසන් වුණත් හොඳටම ලැබෙනවා. එහෙම ලැබෙන අය ඕනතරම් මේ සමාජයේ ඉන්නවා. මිනිස්සුන්ට වඩා සැප විඳින තිරිසන් සත්තු ඕනතරම් ඉන්නවා. ඒ හොඳට දන් දීලා. නමුත් ඉපදිලා තියෙන තිරිසන් වෙලා මොනව නැති නිසාද? සිල් නැති හින්දා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ මෙතන මේ කරුණ දක්වනකොට රළු පරළු බස් එකට එක කියන වචන කවදාවත් ජීවිතයට එකතු කරන්න එපා කියලා දේශනා කළේ. දස අකුසල් ගැන සඳහන් කරනකොට අපිට කරුණු 4ක් පැහැදිලි කළා. බොරු කියන්න එපා, කේලම් කියන්න එපා, පරුස වචන කියන්න එපා, හිස් වචන කියන්න එපා. එතකොට මේ අනේකා එකක් කියනකොට මම දෙකක් කියන ස්වરૂපය අයිති වෙන්නේ පරුස වචන ගණයට. දැන් අපි පරුසයි කියහම සමහර වෙලාවට සමාජයේ අපි පරුස වචන කියලා අරගත්ත වෙන කොටසක් තියෙනවා. ඒක විතරක් නෙමෙයි පරුස වචන කියලා කියන්නේ. ද්වේෂ සිතින් යුක්තව තෝ කියන වචනේ පාවිච්චි කළොත් ඒකත් පරුස වචනයක්. ද්වේෂයෙන් යුක්තව ඔඹ කියන වචනේ පාවිච්චි කළොත් ඒකත් පරුස වචනයක්. අම්මර කේන්ති ගිහිල්ලා දරුවට තෝ කියලා කිව්වොත් දරුවට කියලා තියෙන පරුස වචනයක්. හැබැයි සෙනෙහස වැඩිකමටත් තෝ කියලා අපි කතා කරනවා. සෙනෙහස වැඩිකමටත් ඔබලා කියලා අපි කතා කරනවා. මේ හිතේ විකෘති බව, සිතවිලි වල රළු පරළු බව, මේක පරුෂද මෘදුද කියන කාරණාව තීරණය කරනවා. නමුත් එකට එක කියාගෙන යනකොට, එකට එක කරගෙන යනකොට මේ දේවල් ඔක්කොම අයිති වෙන්නේ මෙන්න මේ රළු ගණේට. අපේ භාග්‍යතුන් වහන්සේ කරුණු පැහැදිලි කරනකොට එක තැනක දේශනා කළා
මේ බාල පුද්ගලයාගේ කටේ කෙටේරියක් තියෙනවා කියලා. මොකද්ද මේ කෙටේරිය? බාලෝ දුබ්බාසිතං බණං. බාලයාගේ කටින් එළියට දාන්න දුර්භාග්‍ය සම්පන්න වචනේ තමයි කෙටේරිය. කෙටේරිය භයානක ආයුධයක්. නමුත් කෙටේරියෙන් අනුන්ට කොටනවා. කටේ තියෙන කෙටේරියෙන් Tamanටම කොටා ගන්නවා. අපි වැරදියට පාවිච්චි කරන වචනයක් ගානේ ඒකේ විපාක සංසාරයට අපිට හම්බ වෙනවා. අම්මා පිළිබඳව වැරදි වචනයක් කතා කළොත්, තාත්තට වැරදි වචනයකින් නිග්‍රහ කළොත්, ඒ වචන ඊටා විශාල වශයෙන් වෙනම විපාක දෙනවා. අශෝකමාලා ගැන එහෙම අපේ අය අහලා තියෙනවා. සැඬොල් කුලේ උපදින්නේ අම්මට එකපාරක් සැඬොල් කියාපු පාපේ. නිකම්ම සැඬොල් කුලයට ගියා නෙමේ, නිරේත් ඉඳලා තමයි එන්නේ. ඒ තරම් වචන භයානකයි. ඒකයි සඳහන් කළේ අනුන් කියන ඕනෑම වචනයක් ළඟ නිශ්ශබ්ද වෙන්න පුළුවන් නම් කොච්චර වටිනවද කියලා. අනිත් එක අපේ හිතේ ද්වේෂය, වෛරය. අපේ සරියුත් මහරහතන් වහන්සේ හොඳට ඉවසනවා කියලා ලොකු ප්‍රසිද්ධියක් තිබුණා. ඒ හින්දා මිනිස්සු තැන් තැන් වල කතා කළා. සමහර අය කිව්වා ඔය කියන විදිහට ඉවසන්න පුළුවන්ද කියලා. දවසක් බමුණෙක් කල්පනා කළා ඒක පරීක්ෂා කරන්න ඕනේ කියලා. සාරිපුත්තයන් වහන්සේ වඩිනකොට දුවගෙන ඇවිල්ලා හයියෙන් පාරක් පිටට ගැහුවා. නමුත් හැරිලවත් බැලුවේ නැහැ. මේ පුජ්‍යලයා බලාගෙන හිටියා. දැන් බලයි මටත් ගහන්නේ පරුස වචන කියලා බණී. නමුත් උන්වහන්සේ වගක්වත් නැහැ. වඩින ගමන එහෙම්මමයි. මෙයාට දරා ගන්න බැරුව ගියා. ඊට පස්සේ ආයෙත් දුවගෙන ගියා. දුවගෙන ගිහලා ඉස්සරහින් රැක්කා. රැකලා දන ගහලා බැන්දා. සාරිපුත්තයන් වහන්සේ ආශිර්වාද කළා. මේ පුජ්‍යලයෙන් ඇහුවාම කියනවා ස්වාමීනි ඔබ වහන්සේ මේ තරම් ඉවසන බව මම අහලා තිබ්බා. හැබැයි මට දැනගන්න ඕන වුණා. මට සමා වෙන්න ස්වාමීනි කියලා. සාරිපුත්තයන් වහන්සේ අහනවා මට ඔබ වරදක් කළාද මොකවත්? එහෙමයි ස්වාමීනි. මොහොතකට කලින් ඔබ වහන්සේගේ පිටමැදට පාරක් ගිහුවේ මම. ඒ ඔබ වහන්සේ ඉවසනවද කියලා බලන්න. මට කොච්චර පව් සිද්ධ වුණාද මට සමා වෙන්න කියලා සමා වෙල්ලනවා. එතකොට අනුන් බැනගෙන එනකොට නිහඬව නිශ්ශබ්ද වෙලා ඉන්න පුළුවන් නම් ඒ පුජ්‍යලයාගේ බණින් එකත් ඒ තරම් ඈතට යන්නේ. දෙපාරක් තුන් පාරක් බයින්නකොට ඒත් ඉවසනවා නම් ඔහුට ආපහු බණින්න හිතෙන්නෙත් නැහැ. මේ පුජ්‍යලයට බැන්නට වැඩක් නැහැ කියලා හිතෙනවා. ඒ නිසා අපි ආපහු හැරිලා කතා කරන්න ගත්තොත් තමයි අපි සංසාරේ අඳුර වෙන්න පටන් ගන්න. ඉවසීම කියන එකේ ශ්‍රේෂ්ඨත්වය භාග්‍යතුන් වහන්සේ තරම් පැහැදිලි කරපු ශාස්ත්‍රවරයෙක් මේ ලෝකේ තව නැහැ. අපි ඉපදිලා මෙහෙම ජීවත් වුණාට මේ ජීවිත ඔක්කොම මහ පුදුම සංකීර්ණයි. ස්වභාව ධර්මයාගේ පැවැත්ම පිළිබඳව අල්ප මාත්‍ර අවබෝධයක් අපිට නැහැ. බුදුදහම කියලා කියන හැබැවින්ම ස්වභාව ධර්මයයි. ආන්ගේ ස්වභාව ධර්මය කොයි විදිහට ක්‍රියාත්මක වෙනවද? ඒ ස්වභාව ධර්මයේ කාට සලකනවද? ඒ ස්වභාවයේ කාට ගරු කරනවද? සිල්වත් ගුණවත් උතුමන්ටම මෛත්‍රී සිත් ඇති උතුමන්ටම මේ මුළු ස්වභාව ධර්මයේම ගරු කරනවා. දෙවිවරු ඕන තරම් අපිව දකිනවා. දෙවිවරුන්ට ඕන තරම් අපිව පේනවා. නමුත් අපි කරදරයක් වෙච්චාම දෙයියන්ටවත් පේන්නේ නැද්ද කියලා අහනවා. පේනවා හොඳටම. පේන්නේ නැති වෙන්න කිසිම හේතුවක් නැහැ. නමුත් අපි දෙවියෝ මතක් වෙලා තියෙන කරදර වෙච්ච වෙලාවටනේ. අනේ මේ දුක දෙවියන්ටවත් පේන්නේ නැද්ද? දෙවියන්ට මේ වෙලාවේ මට වෙලා තියෙන ඇබැද්දියත් පේනවා. හැබැයි මේ වෙලාවේ විතරක් නෙමෙයි ඇබැද්දිය වෙන්න කලින් මං ජීවත් වෙච්ච හැටිත් පේනවා. සලකන්න පුළුවන් විදිහට සුදුසු විදිහට එදා ජීවත් වුණා නම් අය පේන්නේ නැද්ද කියලා අමුතුවෙන් අහන්න දෙයක් නැහැ. සමහරලාට ඇවිල්ලා උපකාරත් කරලා යනවා. අතීතයේ අය පව් කරන්න පින්නතුනි හරියට බය වුණා. ඇයි ඒ පවට බය? දැන් මේ පවට බය
පවට ලැජ්ජාව කියන එක සප්තාර්ය ධනෙත් තියෙනවනේ. හිරි සහ ඔත්තප්ප. ඇයි අතීතයේ අය පවට මෙච්චර බය? පවට මේ තරම් බය? Taman තනියම පව් කරනව නෙමෙයි. අපි හැම වෙලාවෙම පව් කරනකොට හිතාගෙන ඉන්නේ මම තනියම ඉන්නේ. මේක වෙන කවුරුවත් දන්නේ නැහැ. අපි රහසින් කරන්නේ, හොරෙන් කරන්නේ කියලා. අතීතයේ අය බය වුණා. අපි අනික් අයට මිනිස්සුන්ට හොරෙන් කළාට දෙවියන්ට පේනවා කියලා. දෙවියන්ට පේනවා කියන දේවල් වලට උදාහරණ සහ මූලාශ්‍ර මේ ධර්මයේ තුලින්ම හුඟක් පෙන්නේ හැකි. අපේ පින්නතුන් පුංචි කාලේ ඉඳලා අහලා තියෙනවා සාම ජාතකය. සාම කුමාරයාට පිළියක් රජුරු අර 1000ක් දෙනා එකතු වෙලා උස්සන්න ඕනේ දුන්න පිළියක් රජුරු තනියමනේ උස්සන්නේ. හරි ශක්තිවන්තයි. දුන්න එක අතේ තියාගෙන අනිකින් දුන දී ඇදලා ඊතල මුදාහරිනවා. රජුරු කොච්චර ශක්තිමත්ද? මේ වාගේ ශක්තිමත් රජෙක් මෙවන් දුන්නකින් මුදාහරින ඊතලයේ කොතරම් වේගෙන් යනවද? සාම කුමාරයාට විද්ධාම දකුණු ඇලෙන් ඇනිලා වම් ඇලෙන් පිට වෙලා ඊතලයේ බිම ඇනිලා නොපෙනීම ගියා. ඒ තරම් වේගවත් ආවා. පස්සේ පිළියක් රජුරුව සාම කුමාරයාගේ කතාව අහලා රජුරවන්ට හරීම දුකයි. රජුරුව බොහෝම කනගාටුවෙන් කඳුළු වක්කර සාම කුමාරයා වටේට කැරකෙනවා. සාම කුමාරයා අන්තිමට කිව්වේ මම මරුණට කමක් නැහැ. මගේ අම්මා තාත්තා බලා ගන්න ඕනේ. පිළියක් රජුරුව කියනවා දරා ගන්නම බැරි තැන පින්වත් සාම ඔබ ඇඬුවට කමක් නැහැ. ඔබේ ඇඟේ තියෙන වේදනාවට. අනේ අම්මා තාත්තා ගැන හිතලා නන්න එපා. මං රජකම නොකලට කමක් නැහැ. මං අතින් වෙච්ච වැරද්දට මං අදින් පස්සේ ඔබේ අම්මයි තාත්තයි බලා ගන්නවා. එහෙනම් අම්මා තාත්තා ගැන අඬන්න එපා. සාම කුමාරයා බොහොම අමාරුවෙන් දෝත එකතු කරලා කියනවා මහරජය ඔබ මගේ අම්මා තාත්තා බලා ගන්නවා නම් ඔබට මගේ নমස්කාරය වේවා. සාම කුමාරයා එහෙම කියලා අම්මා තාත්තා ඉන්න තැනට යන්න පාර කියලා ඇස් දෙක පියාගත්තා. රජුරුවන්ගේ දුක තවත් වැඩි වුණා. මේ හිමාල වනාන්තරයේ දිව්‍යාංගනාවක් ඉන්නවා බහුසෝදරී කියලා. ඒ කල්පනා කළා මං තවත් නිහඬව හිටියොත් පිළියක් රජුරුව මෙතන ලය පැල්ල මැරෙන බව ඇත්තයි. දුක දරා ගන්න බැරුව. සාමයිනුත් ජීවිතෙන් සමුගනී. එතකොට අම්මට තාත්තට මොකද වෙන්නේ? බහුසෝදරී දිව්‍යාංගනාව ඇවිල්ලා පිළියක් රජුරුව තවත් බය කරලා අම්මා තාත්තා ගාවට පිටත් කරලා සාම කුමාරයාගේ පිට වෙන පනනලා අල්ලගත්තා. පිළියක් රජුරුව ගිහිල්ලා අම්මා තාත්තට කරුණු කියලා එක් කරගෙන ආවා. අන්තිමට අම්මගේ තාත්තගේ ඇස් දෙකත් සනීප වෙනවා. උදේ පාන්දර සූර්යා මුදුන් වෙනවා. යන්තම් අරුණෝද්ගමනය දකින්න ලැබෙනවා. එතකොටම අම්මගේ තාත්තගේ ඇස් පේනවා සාම කුමාරයා නැගිටලා ඉඳ ගන්නවා. මේ වෙලාවේ අම්මයි තාත්තයි සත්‍යක්‍රියා කළා. දරුවා සුවපත් වෙන්න. බහුසෝදරී දිව්‍යාංගනාව සත්‍යක්‍රියා කළා. අම්මා තාත්තත් සාමත් සුවපත් වෙන්න. එතකොට කවුද මේ බහුසෝදරී කියලා කියන්නේ? සාම කුමාරයාගේ මීට ආත්ම 7කට කලින් අම්මා. දිව්‍යාංගනාවක් වෙලා ඉපදිලා ඉන්නේ. මම මේ ටික මතක් කළේ අපිට මීට කලින් ආත්මවල ඉපදිලා හිටියා. අපේ ඒ කාලේ මව්පියෝ හුඟක් සිල්වත් කියලා හිතෙනවා. පෙර ආත්මවල මව්පියෝ. මොකද ඒ මව්පියෝ සිල්වත් නිසා තමයි අපිට මෙහෙම වෙන්න පුළුවන් වුනේ. මනුස්ස ජීවිතයක් ලබන්න පෙර සිල් රැකලා තියෙන්නේ සත්පුරුෂයෝ ළඟ හික්මිච්ච හින්දා. අපිට සිල් රකින්න මග කියලා මැරිලා ගියපු අපේ මව්පියෝ සුගතිවල ඉපදිලා ඇති. අද මේ ඉන්නේ අපේ දරුවෝ කියලා බලනවා. හැබැයි හැංගිලා වැරදි කරනකොටත් එලිපිට හොඳ වැඩ කරනකොටත් දෙකම දකින්නවා. ඒ හින්දා අපිට කරදරයක් වෙලා දෙවියන්ටවත් පේන්නේ නැද්ද කිව්වට දෙකම දැකලා ඉතියි. සිල්වත් නැති බව දන්නවා. මෛත්‍රිය කරුණාව නැති බව දන්නවා. ළඟට පිහිටට එන්නේ නැත්තේ හින්දායි.
සතුටක් ඇති වෙනවා නම් යමෙක් ගැන සලකන් දෙනවා. ආන් එහෙනම් අපි දැක්කහම දෙවියන්ටත් ආර්යයන් වහන්සේලාටත් සතුටක් හිතෙනවද කියලා අපි පෞද්ගලිකව අපෙන් අහලා බැලුවොත් අපි දැක්කහම ඒ අයට සතුටක් හිතෙන්න පුළුවන් කියලා අපිට හිතෙනවා නම් මං හිතන්නේ මේ ජීවිතේ අපි සතර අපායෙන් දිනලා කියලා. සෝවාන් වෙන තාක්කල් සදහටම නිදහස් නැහැ. නමුත් ධර්මයත් එක්ක කීකරු වෙලා තිසරණ පන්සිල් තියෙන නිසායි එහෙම හිතෙන්නේ. ආන් එතෙන්ට යන්න අපි හැම වෙලාවෙම උත්සාහ කරමු. මේ ජීවිතයේ යමෙකුට වචනයකින් හෝ හානියක් කළොත් ඒක සංසාරේ මට ඊට වඩා දෙගුණ තෙගුණ වෙලා නෙමෙයි 100න් 200න් ගුණ වෙලා ලැබෙනවා කියන කාරණාව කුණ්ඩ දාන තෙරුන් වහන්සේගේ කතාවෙන් අපි දැනගන්න ඕනේ. මේ ටික දැනගෙන ඊටාම සාධාරණ ඊටාම ගුණගරුක බොහොම හික්මිච්ච නිමුණ ජීවිත ගත කරන අය සංසාරයෙන් නිමිලා යන්න බොහොම ලං වෙන අය. එතෙන්ට යන්න අපේ පින්තුන් සියලු දෙනාටම රත්නත්‍රේ අනන්ත ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්තුනි අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ තම 20 වෙනි උපන්දිනයේ නිමිත්තෙන් වාරියපොළ පදිංචි එච්.එම්. තරංගී රුවන්තිකා බණ්ඩාර දියණිය විසින් තමන්ගේ උපන්දිනය නිමිති කරගෙන ලෝක සත්වයාටම බුදුරජාණන් වහන්සේගේ ධර්මීය මාර්ගය කියලා දීලා තමන් හික්මුණ මග යහළු යෙහෙලියන්ට වගේම වැඩිහිටියන්ට හික්මෙන් අනුශාසනා කරන දියණියට රත්නත්‍රී ආශිර්වාදයෙන් චිරාත් කාලයක් නිදුක් බව නිරෝගී බව චිරජීවනයේම උදා වේවා. කල්යාණ මිත්‍රයන් වැසුරු කරන්ට ලැබේවා. පාප මිත්‍රයන් ජීවිතේ හිරිදුටු අඳුරසෙයින් දුරින්ම දුරු වේවා. මෙලව සුවපත් වේවා. පරලෝ සුගතිගාමී වේවා. අවසන ප්‍රාර්ථනා කරන උතුම් බෝධියෙන් අමා මහ නිවනින් සැනසෙන්න මේ පුණ්‍ය කර්මයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඊට අමතරව දීනිය විසින් තවත් උතුම් ප්‍රාර්ථනා කීපයක් සිහිපත් කරනවා. බෞද්ධ ආමාත්‍යාලයේ නිර්මාතෘවරව වැඩ සිට අපවත් වී වදාළ පරම පූජනීය දරණාගම ශ්‍රී කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේට පින් අනුමෝදන් වේවා. පරලෝසපත් එස්.ඒ. ලියනාරච්චි කිරි අත්තා සහ කිරි අම්මා ඇතුළු සංසාරගත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් වේවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේට සහ සියලුම ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී සුවය හා ඊ타ම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් වූ නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙන අතර පැමිණි සියලු දෙනාටමද මෙම ධර්ම ශ්‍රවණය කළ කුසලය උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තරංගී රුවන්තිකා දියණිය විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. දියණියගේ මෑණියන්ට පියාණන්ට සහෝදර පිරිසට රත්නත්‍රේ අනන්ත ආශිර්වාදය ලැබේවා. ආශිර්වාද කළ අන් සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. හැම කෙනෙකුටම උතුම් චතුරාර්ය සත්‍ය ඉක්මන් භවයක සැපි සහිතව මුදුන්පත් කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.